දිනපතා වටිනා වීඩියෝ නැරඹීමට අප චැනලය සබස්ක්‍රයිබ් කර බෙල් ලකුණ ක්ලික් කරන්න. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. පිංගතුනි, අද දවසේ අපි කාටත් ඊටාම වැදගත් කාරණා රැසක් ධර්ම දේශනාවෙන් සාකච්ඡා කරමු. මරණාසන්න කෙනෙකුට කල්යාණ මිත්‍රයෙක් වෙන හැටිත් මරණාසන්න කෙනෙකුට හතුරෙක් වෙන හැටි. ඊටාම වැදගත් කරුණු දෙකක්. බොහෝ වෙලාවට අපි කල්යාණ මිත්‍රයෙක් කියලා හිතාගෙන මරණාසන්න කෙනාට කල්යාණ මිත්‍රයෙක් වෙන්න පුළුවන්කම තියෙද්දී ආදරේ නාමෙන් අපි හතුරෙක් වෙනවා. අන්න ඒ නිසා සැබෑ කල්යාණ මිත්‍රයෙක් හැටියට මරණාසන්න කෙනෙකුට පිහිට වෙන්නේ කොහොමද? ඒ කෙනා සුගතිගාමී කරන්න අපිට කොයිතරම් හැකියාවක් තියෙනවද? එවැනි කරුණු ටිකක් අද දවසේ අපි කතා කරමු. අපි ඉස්සල්ලාම බලමු මරණාසන්න කෙනෙකුට කල්යාණ මිත්‍රයෙක් වෙන හැටි. බුද්ධ දේශනා අතර තියෙනවා ඔබ අහලා ඇති නකුල මාතා නකුල පිතා කියලා. බුද්ධ ශාසනය තුල විවාහ වෙලා ගිහි ජීවිතේ ගත කරපු ශ්‍රාවකයන් අතර බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මගේ ගිහි ශ්‍රාවකයෝ ගිහි ජීවිතේ ගත කරන අය මේ නකුල මාතා නකුල පිතා ආදර්ශයට අරගෙන ජීවත් වෙන්න කියලා. ඒකට හේතුව නකුල මාතා නකුල පිතා කියන දෙන්න තුලම තිබ්බා කියනවා සම සද්ධා. දෙන්නම ශ්‍රද්ධාවෙන් සමානයි. සම සීල සීලෙන් සමානයි කියන මේ දෙන්නා. සම ත්‍යාග දෙන්නම ත්‍යාග සම්පත්තිය පුරුදු කරන දෙන්නේ. සම ප්‍රඥා දෙන්නම ප්‍රඥාව දියුණු කරන අය. බුදුරජාණන් වහන්සේ මේ කරුණ ගැන පෙන්නලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අය මේ වගේ සද්ධා සීල ත්‍යාග ප්‍රඥා කියන සමාන ගුණධර්ම වලින් යුක්තයි. ඒ නිසා මගේ ගිහි ශ්‍රාවකයෝ මේ දෙන්න ආදර්ශයට ගන්න කියලා ජීවත් වෙනකොට. එතකොට දැන් කොච්චර ආදරෙන් ජීවත් වුණත් ලෝකේ අපි කාටත් උරුම වෙන දේ තමයි කවුරු හරි ඉස්සර වෙනවා. කවුරු හරි මැරෙනවනේ. දැන් මේ නකුල පිට කියන ගෘහපතියා තමන්ගේ ස්වාමියා මරණාසන්න වුණා. එක්තැන් වෙලා ලෙඩ වෙලා ඇඳට වැටිලා මරණාසන්න වෙච්ච වෙලාවේ බිරිඳ ස්වාමියාට කල්යාණ මිත්‍රයෙක් වෙච්ච හැටි අංගුත්තර නිකායේ නකුල පිට කියලා සූත්‍රයක සඳහන් වෙලා තියෙනවා. දැන් මේ බිරිඳ දැන් බලන්න මෙච්චර කාලයක් දැන් ආදරෙන් හිටපු දෙන්නා. දැන් වයසට යනකම් බොහොම හිතවත්කමෙන් ආදරෙන් ජීවත් වුණා. හැබැයි ස්වාමියා මරණාසන්න වෙච්ච වෙලාවේ බිරිඳ ළඟට ඇවිල්ලා කියනවා පෙම්බර සැමිය අපි මෙච්චර කාලයක් බොහොම ආදරෙන් ජීවත් වුණා. හැබැයි දැන් ඔබ මරණාසන්න වෙලා ඉන්නේ. ඔබ මෙන්න මේ විදිහට හිත පිහිටවන්න මේ විදිහට ඔබ සිහි කරන්න කියලා ඔන්න උපදෙස් දෙනවා ළඟ ඉඳගෙන. පළවෙනිම උපදේශය තමයි අර බිරිඳ කියනවා පින්බර සැමිය මේ ගෙවල් දොරවල් ඉඩකඩම් හරකබාන රන් රිදී මුතුමැණික් ආදී භෝග සම්පත් ඒවා සියල්ල අනිත්‍යයි කියනවා. මේවා නැසී වෙනසී යන දේවල් මේ භෝග සම්පත් ගැන ආසාවක් තියෙනවා නම් අතහැර ගන්න කාලයයි කිය. ඔන්න පළවෙනි උපදේශය. එතකොට කෙනෙකුට මරණාසන්න වෙච්ච වෙලාවේ පළවෙනියටම අතහරින්න කීවේ මොනවා ගැනද? භෝග සම්පත්. ගෙවල් දොරවල්, ඉඩකඩම්, හරකබාන, රන් රිදී මුතුමැණික්. අද නම් යාන වාහන මේ කාලේ හරකබාන තිබ්බේ. එතකොට රන් රිදී මුතුමැණික් මේ ජීවිත කාලයක් තුල වෙහෙස මහන්සි වෙලා දුක් විඳලා ගොඩනගාගත්ත යම් කිසි වටිනා කියන දේවල් ගොඩක් තියෙනවා නම් ඒවට තමයි මරණ මංචකයේ මුලින්ම හිත යන්නේ මම මේවා දාලා යන්නේ කොහොමද කියලා. අන්න බිරිඳ ස්වාමියාට දෙන්න පළවෙනිම උපදේශය තමයි භෝග සම්පත් ගැන තියෙන ඇල්ම දැන් අතහැර ගන්න කාලයයි කියන. එහෙම කියලා කියනවා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා කියනවා මේ අසල සුංසුමාරගිරි නුවර බේස කලාවනේ. බුදුරජාණන් වහන්සේලා ප්‍රශංසා කරන්නේ නැහැ කියනවා පංචකාමයන් ගැන ආසාවෙන් මැරිලා දුගතිය උපදින අයට බුදුවරු ප්‍රශංසා කරන්නේ ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ මේ පංචකාමයන් අනිත්‍යයි. මේවා නැසී වෙනසී යන දේවල්. මේ භෝග සම්පත් සියල්ල අනිත්‍ය වූ දේවල්. ඒ නිසා
මේ ගැන තියෙන ඇල්ම අතහැර ගන්න ඔබට කාලයයි කියන. ඔන්න පළවෙනි උපදේශය. දෙවනියට මේ බිරිඳ කියනවා පෙම්බර සැමිය දැන් ඔබ හිතන්න කියනවා ඔබට මෙහෙම දෙයක් හිතෙන්න පුළුවන්. අනේ මම මැරුණට පස්සේ මගේ දරුවෝ ටික අසරණ වෙයිද? බිරිඳට පුළුවන් වෙයිද මේ දරුවන්ගේ වැඩ කරගන්න? දරුවන් ගැන කවුද බලන්නේ කියලා දරුවෝ ගැන හිතා මැරෙන්නත් එපා කියලා. ඒ කාලේ තිබ්බ රස්සාවල් ගැන කියනවා මට ලොම් කටින්න පුළුවන්, මට කපු කටින්න පුළුවන්. ඒ නිසා වෙනදට වඩා මම වෙහෙස මහන්සි වෙලා දරුවෝ ගැන මම බලා ගන්නවා. ඒ නිසා ඔබ දරුවෝ ගැන හිතා මැරෙන්නත් එපා කියන. දරුවෝ ගැන හරි ඇල්මක්, ආදරයක්, ආසාවක් හිතේ මතුවෙනවා නම් එයත් අතහැර ගන්න කාලයයි කියව. ඔන්න දෙවනි උපදේශය. පළවෙනියටම අතහරින්න කිව්වේ භෝග සම්පත්. දෙවනියට අතහරින්න කියන්නේ දරුවන් ගැන තියෙන ඇල්ම. තුන්වෙනියට කියනවා පෙම්බර සැමිය ඔබට මම ගැන හරි හිතෙන්න පුළුවන්. අනේ මගේ බිරිඳ මන් නැති වුණොත් තනි වෙනව නේද? මේ බිරිඳ අසරණ වෙනව නේද? බිරිඳට පුළුවන් වෙයිද මේවා කරගන්න කියලා මම ගැන ඔබට මරණ මංචකේ ආදරයක්, සෙනෙහසක්, ඇලීමක් උපදින්න පුළුවන්. ඒ නිසා පෙම්බර සැමිය මම ගැන හරි ඇල්මක් තියෙනවා නම් එයත් අතහැර ගන්න කාලයයි කියව දැන්. ඔන්න අතහරින්න කරුණු තුනක් කියනවා. පළවෙනි මේක මරණ මංචකේ භෝග සම්පත් ගැන තියෙන ඇල්ම අතහැරලා දාන්න කියනවා. දරුවෝ ගැන තියෙන ඇල්ම දැන් අතහරින්න කියනවා. බිරිඳ ගැනත් හිතෙන් තියෙන ඇල්ම අතහැරලා ඊළඟට හිත පිහිටවන්න කියන කරුණු පහක් තුල. පළවෙනි එක තමයි තුනුරුවන් ගැන සද්ධාව. ඒ බිරිඳ ළඟ ඉඳගෙන කියනවා පෙම්බර සැමිය අපි බුදුරජාණන් වහන්සේව ඇසුරු කරා. උන්වහන්සේගේ ධර්මය ඇහුවා. මගපලලාභී ශ්‍රාවකයන් ඇසුරු කරා, දන්පැන් පූජා කරා. උන්වහන්සේලා ගැන සද්ධාව පිහිටවන්න කියනවා. බුදුරජාණන් වහන්සේ මේ ගුණ වලින් යුක්තයි කියලා එකින් එක බුදු ගුණ කියන. දැන් අර මරණ මංචකේ ස්වාමියා වැඳගෙන අහගෙන ඉන්න බුදු ගුණනේ. බිරිඳ ළඟ ඉඳගෙන බුදු ගුණ කියලා ඔන්න සද්ධාවේ හිත පිහිටෙවුවා. දෙවනියට කියනවා අපි මෙච්චර කාලයක් සීලවන්ත ජීවිතයක් ගත කරා, පොයට උපෝසතේ ආරක්ෂා කරගත්තා. ඒ නිසා මේ ජීවිතේ අපි රැකපු ශික්ෂාපද ගැන හිතලා මම කොයි තරම් සීලවන්ත ජීවිතයක් ගත කරපු කෙනෙක්ද කියලා සීලේ හිත පිහිටව ගන්න කිව්වා. ඊළඟට කියනවා බුදුරජාණන් වහන්සේගෙන්, රහතන් වහන්සේලාගෙන් අහලා තියෙන ධර්මයේ මෙනෙහි කරගන්න කිව්වා. සුතවත් භාවයේ දහම් දැනුම ගැන සිහි කරලා හිත පිහිටවන්න කිව්වා. හතරවෙනි එක තමයි ත්‍යාග සම්පත්තිය, දන් දීපු ඒවා, කරපු පින් දහම්. ඒ දානමානාදී පින් දහම් ගැන හිතා මරණ මංචකේ ඒවා සිහි කරන්න. ඒකනේ ඉස්සර මිනිස්සු පින් පොත් ලියුවේ. තමන් කරන පින මරණාසන්න වෙලාවේ සිහි කරන්න පින මතුවෙනවා. පින බලවත් වෙනවා. ඒ නිසා අර බිරිඳ කියනවා කරපු පින් දහම් සිහිපත් කරා. අපි මේ විදියට දන් දුන්නා, මේ වගේ පින්කම් කරා, මේ වගේ පින් දහම් කරගත්තා. මේවා ගැන හිතා ත්‍යාග සම්පත්තියේ හිත පිහිටවන්න කියන. පස්වෙනියට කියනවා ප්‍රඥාව. ප්‍රඥාව කියන්නේ මේ පංච උපාදානස්කන්ධය ආයතන හය ගැන අනිත්‍ය වශයෙන් සිහි කරලා ඇති කරගන්න අවබෝධය. එතකොට කරුණු පහයි. සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා. මේවට ධර්මයේ කියන්නේ සීක බල. සුගතිය යන උපකාර වෙන කරුණු. එතකොට බලන්න බිරිඳ ළඟට ඇවිල්ලා මරණාසන්න ස්වාමියාට කරුණු තුනක් අතහරින්න කීවා. අතහරින්න කියලා කීවේ ගෙවල් දොරවල් ඉඩ කඩන් ආදී භෝග සම්පත් ගැන තියෙන ඇල්ම අතහරින්න. දරුවෝ ගැනත් බිරිඳ ගැනත් තියෙන ඇල්ම අතහැරලා දාන්න කියනවා. හැබැයි ඒවා හිතෙන් අතහැරලා හිත පිහිටවන්න ඕනේ කරුණු පහක් කියනවා. තුනුරුවන් ගැන සද්ධාව, සීලවන්තකම, දහම් දැනුම, ත්‍යාග සම්පත්තිය, ප්‍රඥාව. මේ කරුණු පහේ හිත පිහිටවන්න කියනවා. එතකොට මේ කරුණු පහේ හිත පිහිටවලා සුගතියේ හිත පිහිටවාගෙන අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්න කිව ධර්මයේ. පංච උපාදානස්කන්ධය ආයතන ගැන අනිත්‍ය මෙනෙහි කරමින් වාසය කරන්න කිය. දැන් මේ බිරිඳ කියපු ධර්ම කරුණු ටික අහගෙන අර ස්වාමියා පුදුම වීරියකින් ධර්මයේ හිත පිහිටවාගෙන හිටියා. හැබැයි දවස් 2 3 යනකොට මැරෙයි කියලා හිතුවත් මිනිස්සයා ගොඩ ආවා. මැරෙන්න ගිය කෙනා මතුවෙලා ටික පෙර පිනම් මතු වුණාද දන්නේ නැහැ. ධර්මයේ මෙනෙහි කරනකොට ටිකෙන් ටික සනීප වුණා. දැන් ටිකක් ඇඳෙන් නැකිටලා ඇවිද ගන්න පුළුවන්.
ටිකක් බිරිඳ එහාට මෙහාට යනකන් ඉඳලා හැරමිටියක් අරගෙන බොහෝම අමාරුවෙන් ඇවිදගෙන ගියා. බුදුරජාණන් වහන්සේ වැඩ හිටියා ඒ අසල සුන්සුමාරගිරි නුවර බේස කලා වනේ. බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ගිහින් වන්දනා කරලා එකත් පසකින් වාඩි වෙලා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මගේ බිරිඳ මට ලාභයක්මයි කියෝ. මගේ බිරිඳ මට කල්යාණ මිත්‍රයෙක්මයි කියෝ. ස්වාමීනි මම මරණාසන්න වෙච්ච වෙලාවේ මගේ බිරිඳ මට මෙන්න මේ උපදේශ ටික දුන්නා කියලා අර බිරිඳ දීපු උපදේශ ඔක්කොම බුදුරජාණන් වහන්සේට කිව්වා. බුදුරජාණන් වහන්සේ මේ සියල්ල අහගෙන ඉඳලා ඒ සියල්ල අනුමත කරා. අනුමත කරලා බුදුරජාණන් වහන්සේ වදාලා ගෘහපතිය ඔබේ බිරිඳ ඔබට කල්යාණ මිත්‍රයෙක් තමයි කියෝ. ඔබේ බිරිඳ ඔබට ලාභයක්මයි. මගේ ගිහි ශ්‍රාවිකාවන් අතර කාම ලෝකයට නොයන ස්වභාවයෙන් සීලය සමාධිය ප්‍රඥාව දියුණු කරපු යම් තාක් ශ්‍රාවිකාවෝ ඇද්ද ඔබේ බිරිඳත් ඒ අයගෙන් එක්කෙනෙක් කියෝ. එතකොට කාම ලෝකයට ආයෙමත් එන්නේ නැති ස්වභාවයෙන් සීල සමාධි ප්‍රඥා වඩාගෙන ඉන්න කෙනෙක් කියෝ. ඒ කියන්නේ අනාගාමී වෙලා. අන්න බුදුරජාණන් වහන්සේ කාරණේ හෙළිදරව් කරා. එතකොට මේක තියෙනවා දැන් ඒකනේ බුද්ධ දේශනාවකට ආවේ. බුදුරජාණන් වහන්සේ සියල්ල අනුමත කරපු නිසා තමයි බුද්ධ දේශනාවකට රහතන් වහන්සේලා සංගායනා කළ ත්‍රිපිටකයට මේක ඇතුල් වුණේ. එතකොට බලන්න බිරිඳක් මරණාසන්න ස්වාමියාට දීපු උපදේශ ටික අද ත්‍රිපිටකයේ තියෙනවනේ. අංගුත්තර නිකායේ කොච්චර වැදගත් උපදේශ වෙන්න ඕනද? අන්න මරණාසන්න මොහොතේ අර ස්වාමියාට කල්යාණ මිත්‍රයෙක් උනේ කවුද? බිරිඳ. කල්යාණ මිත්‍රයෙක් හැටියට කටයුතු කරා. ඊළඟට අපි බලමු අපි කවුරුත් දන්නවනේ දුටුගැමුණු රජුරුව ගැන. දුටුගැමුණු රජුරුවෝ අවුරුදු 40ක් විතර තිබ්බ මේ එළාර රජුරුවන්ගේ ව්‍යසනේ. අවුරුදු 40ක යුද්ධයක් තමයි අවසන් කළ රට එක්සේසත් කරේ. එතකොට මෙවැනි මහා ශාසනික සේවාවක් කරපු රජ කෙනෙක් දිව්‍ය ලෝකේ ඉඳන් පෙරම් පුරාගෙන ආපු කෙනෙක්. අනාගත මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ අගසහු තනතුරක් වෙනුවෙන් අසංකීයකොත් කල්පලක්ෂයක් පාරමී පුරාගෙන යන කෙනෙක්. බුද්ධ ශාසනය බේරගන්න පල්ලෙහාට බැස්සේ දිව්‍ය ලෝකේ ඉඳන්. එතකොට ඒ බැහැපු කෙනෙක් තමයි දුටුගැමුණු රජුරු. මේ රජතුමා රුවන්වැලි සෑය හැදුවා, මිරිසවැටි චෛත්‍ය හැදුවා. ඒ වගේම තව බොහෝ විහෙර විහාරස්ථාන ගොඩ නැගුවා, ලෝවා මහපාය කරා. එතකොට මේ වගේ මහ විශාල දේවල් ගොඩ නගලා දුටුගැමුණු රජුරු මරණාසන්න වුණා. දැන් රජ්ජුරුව මරණාසන්න වෙච්ච වෙලාවේ කිව්වද අනේ මම මේ මාලිගාවල් දාලා මැරෙන්නේ කොහොමද මම මේවා දාලා යන්නේ නැහැ කිව්වද? ඔන්න බලන්න රට මේක්සේ සත් කරපු රජ්ජුරුව වුණත් මරණාසන්න වෙච්ච වෙලාවේ අමාත්‍යවරුන්ට කියනවා අනේ මාව ඇඳක තියාගෙන උස්සන් යන්න කියලා මට රුවන්වැලි සෑය වඳින්න ඕන. අන්න මරණ මංචකේ හිත ගියේ කොතනටද? බුදුන් වඳින්න. තමන් හදපු ඩ්‍රෝනයක් ධාතු තැම්පත් කරලා සකස් කරපු මේ මහා පූජනීය චෛත්‍ය වන්දනා කරන්න තමයි හිත ගියේ. අර පංචකාමයන්ට නෙමෙයි. ඒ වෙලාවේ අමාත්‍යවරු ඇදක තියාගෙන උස්සගෙන අරගෙන ගියා රුවන්වැලි සෑය මළුවට. අරගෙන ගියාට පස්සේ කියනවා මාව ප්‍රදක්ෂිනා කරවන්න කිව්ව චෛත්‍ය වටේ. මිනිස්සු මොකද කරේ? අර අමාත්‍යවරු ඇඳ පිටින්ම උස්සගෙන චෛත්‍ය වටේට එක් කරගෙන ගියා. ඊට පස්සේ මළුවේ කෙළවරකින් තිබ්බා. ඒ පැත්තට හැරිලා වැඳගත්තා. රුවන්වැලි සෑය දිහාවට හැරිලා රජුරු වැඳගත්තා. අමාත්‍යවරේ දුවගෙන ගිහිල්ලා රජුරුවන්ගේ පින් පොත අරගෙන ආවා. අන්න කල්යාණ මිත්‍රයෙක් වෙච්ච හැටි. අරගෙන ඇවිල්ලා රජුරුව ළඟ ඉඳගෙන කියනවා රජතුමාට මතක දැහුවා යුද්ධය දිනලා ජයකොන්ති තැම්පත් කරලා මිරිසවැටි චෛත්‍ය හැදුව මතක දැහුවා. සාදුකාර දුන්න අර මළුවේ කරපු පින සිහි කරගෙන. ඊට පස්සේ ඊළඟ පිටුව පෙරලා අහනවා රජතුමාට මතක දැහුවා සංඝයා වෙනුවෙන් නවමහල් ප්‍රාසාදයක් කළා පූජා කරා මතක දැහුවා. පෝයේ ගියා. සාදුකාර දුන්න පින සිහි කරගෙන. මේ රුවන්වැලි සෑයට මංගල උළු තියපු දවස මතක දැහුවා රජුරවන්ට. ලක්ෂ ගණන් රහතන් වහන්සේලා වැඩිය මතක දැහුවා. සාදුකාර දුන්න සිහි කරගෙන. එතකොට බලන්න අර මරණාසන්න මොහොතේ තමන් කරපු සියලු පින්දහම් එක එක සිහිපත් කරලා පින මතු කෙරෙව්වා. පින බලවත් කරලා දුන්නා. අන්න බලන්න මරණාසන්න කෙනාට කල්යාණ මිත්‍රයෙක් වෙච්ච හැටි. ඒ නිසා මරණාසන්න කෙනෙකුට ඒ විදිහට ළඟ ඉඳන් කෙනෙක් පින මතු කරනවා නම් කරපු පින සිහිපත් කරනවා නම් අන්න ඒක තමයි කල්යාණ මිත්‍රයෙකුගේ ක්‍රියාව. රජ්ජුරුවන්ට පින බලවත් වුණා.
දෙවිවරු දිව්‍ය රථවලින් ඇවිල්ලා අහසේ පෙනී හිටියා. ඉඳලා කතා කරන රජතුමනි එන්න අපේ දිව්‍ය ලෝකෙට එන්න අපේ දිව්‍ය ලෝකෙට කියලා දෙවිවරු කතා කරනවා. එහෙම කතා කරනකොට මහරහතන් වහන්සේලා වටේ පිරිලා රජුරවන්ට පිරිත් කියනවා. රජතුමා අතින් කියා හිටියා පොඩ්ඩක් කොහොම ඉන්න කිව්වා මම මේ පිරිත් අහනවා. සමහර පිරිත් කියපු හාමුදුරුවෝ හිත දකින්න බැරි බොහෝ භික්ෂූන් වහන්සේලා හිතුවා අනේ මේ රජුරෝ පිරිත් කියන එක තමයි නවත්තන්න කියලා මේ අතින් සංඥා කරේ කියලා සමහරු පිරිත නැවැත්තුවා. එතන හිටපු ගිහි අයගේ බොහෝ දෙනෙකුට හිතුණා අනේ රජුරෝ මේ තරම් පිංකම් කරලා මරණාසන්න වෙච්ච වෙලාවේ සිහිමුලා වුණා නොවේද කියලා හිතුණා. එහෙම හිතනකොටම එතන හිටියා තේරපුත්තාබේ මහරහතන් වහන්සේ. උන්වහන්සේ දැක්ක මේ මිනිස්සුන්ගේ සිතුවිලි රජ්ජුරුව මරණාසන්න වෙච්ච වෙලාවේ රජතුමා ගැන වැරදි අදහසක් මිනිස්සු අතරට යනවා. ඒ වෙලාවේ මල් මාලා 6ක් අරගෙන රජ්ජුරුව මේ රජ්ජුරුවන්ගේ මේ ක්‍රියාවේ සත්‍යතාවය දෙවියන් රජ්ජුරුවන්ව එක්ක යන්න මෙතනට පැමිණිලා දිව්‍ය රථ 6ක් අහසේ රැඳී තියෙනවා. මේ දිව්‍ය රථවල මල් මාලා රැඳේවා දැවටේවා කියලා අදිෂ්ඨාන කරලා තේරපුත්තාබේ මහරහතන් වහන්සේ අහසට විසි කරා මල් මාලා 6. අර මල් මාලා 6ම දිව්‍ය රථ 6 දැවටුණා. දැන් මිනිස්සුන්ට අහස දිහා බලනකොට දෙවියන් පේන්නෙත් නැහැ. දිව්‍ය රථ පේන්නෙත් නැහැ. හැබැයි අර මල් මාලා 6 අහසේ රැඳිලා තියෙනවා පේනවා. අන්න එතකොට සියලු දෙනා දැනගත්තා මේ නම් දුටුගැමුණු රජුරුව එක්ක යන්නම දෙවියන් තමයි අහසින් වැඩලා තියෙන්නේ. හැමෝම සාදුකාර දුන්න රජ්ජුරුව එක්ක යන්න දෙවියන් දිව්‍ය ලෝක වලින් වැඩම කරලා කියලා. එතකොට බලන්න මේ සිදුවීම් වලින් අපිට පේනවා මරණාසන්න මොහොතේ කල්යාණ මිත්‍රයෙක් වෙන්න පුළුවන්. ඒ කල්යාණ මිත්‍රයෙක් වෙන හැටි තමයි තමන් කරපු පින්දහම්. බොහෝ දෙනෙකුට මරණාසන්න වෙනකොට පින සිහි වෙන්නේ නැහැ. අන්ත අසරණයි. කරපු පින මරණාසන්න ඕනේ දැන් අපි ගමු ඔබෙන් එක පාරට මම නැගිට්ටෝල ඇහුවොත් කරපු පින්කම් 10ක් කියන්න කියලා. මතක් වෙයිද? එකක් කියයි. දෙකක් මතක් කරගන්න. 3ක් 4ක් කියලා ඊටු ටික මතක නැහැ කියයි. එතකොට අපේ ජීවිතේ අපි කරන පින්දහම් අපිට මතක නැහැ. ඒවා දවසයි දෙකයි අමතක වෙලා යනවා. ඒ නිසා ඉස්සර මිනිස්සු පින් පොත් තියාගත්තා. තමන් කරන පින්දහම් පොතක ලියාගෙන ඒක නිතර නිතර බලනවා සිහි කරනවා මගේ ජීවිතේ මම මේ වගේ පින්කම් කරගත්තා නේද කියලා හිත හිතා සතුටු වෙනවා. පින ගැන හිතන්න පින බලවත් වෙනවා. දැන් අපි පින් පොත් තියාගත්තට කවුරුවත් පව් පොත් ලියනවද? ඒවා පව කියන එක හිතෙන් අයින් කරනවා. සබ්බ පාපස් අකරණම් පාපී අකුසල් හිතෙන් දුරු කරනවා මිසක් ඒවා සිහි කර කර වඩන්නේ. ඒ නිසා පාපී අකුසලේ හිතෙන් අයින් කරලා දානවා. ඒ නිසා අපි කියනවා සබ්බ පාපස් අකරණ. දැන් බලන්න අපි අද පින් පොත නෑනේ. අද තියෙන්නේ මේ ඩයරිය. ඩයරිය ලියන්නේ මොනවද? තව කෙනෙකුට බලන්න බැරි කුණු ගොඩවල්නේ තියෙන්නේ නේ. ඕක හංගලන්නේ තියාගන්න. එතකොට ඒක නිකන් පව් පොතක් වගේ. තිබ්බ කුණු ගොඩවල් ටික තමයි ඒකේ තියෙන්නේ. හැබැයි එදා ඉඳන් අපේ මිනිස්සු අතරේ තිබ්බේ පින් පොත. තමන් කරන පින් දහම් එකින් එක දැන් නිකන් හිතන්න මෙහෙම. ඔබේ ජීවිතයේ ඔබ කරපු පින්කම් අඩු ගානේ මම අසවල් දවසේ බණක් ඇහුවා. මෙන්න මේ ධර්ම කරුණ ටික මං ඉගෙන ගත්තා කියලා සාරාංශ කරලා ලියාගත්තා. මං අද දවසේ මේ විදිහට දානයක් දුන්නා. මම මේ වගේ පින්කමක් කරගත්තා. මේ වගේ තමන් කරපු පින්දහම් ලියලා පොතක් වෙනම තියාගත්තොත් අවුරුදු 5ක් 6ක් යනකොට ඔය පොත පිරලා දන්නේම නැහැ. ඊට පස්සේ ඔය පොත කියුවේ නැතත් නිකන් පෙරලගෙන ගියා සතුටක් ඇති වෙන්නේ නැද්ද? මගේ ජීවිතේ මම මේ තරම් පොත් පිරෙන්න පින්කම් කරගෙන තියෙනවා නේද කියලා සතුටු වෙන්නේ නැද්ද? ලොකු සතුටක් ඇති වෙනවා ඒ දිහා බලනකොට. අන්න පින මතුවෙන හැටි. අන්න ඒ නිසා දුටුගැමුණු රජුරවන්ට මරණාසන්න වෙච්ච වෙලාවේ කල්යාණ මිත්‍රයා වුණේ අර පින් පොත. ඒ වගේමයි අර අමාත්‍යවරයා තමයි අරගෙන ඇවිල්ලා පින් පොත කියවලා රජුරවන්ට කල්යාණ මිත්‍රයෙක් වුණේ. එතකොට අපිට පේනවා මරණාසන්න කෙනෙකුට කල්යාණ මිත්‍රයෙක් වෙන්න පුළුවන්. දැන් ඊළඟට අපි ගමු මෙහෙම එකක්. මජ්ක්‍ධිම නිකායේ තියෙනවා ධනංජානි කියලා සූත්‍රයක්. මේ ධනංජානි කියන බමුණත් මේ වර්තමානයේ ඉන්න අය වගේ තමයි. සාරිපුත්ත හාමුදුරන්ව දැන අඳුනගෙන හිටියා. සාරිපුත්ත මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ යනකොට දානෙ ටිකකුත් බෙදනවා. හැබැයි
තමන්ගේ චරිතය වෙනස් වෙන්නේ නැහැ. සාරිපුත්ත හාමුදුරුවෝ කියනවා බ්‍රාහ්මණයෝ ওই වගේ පව්කම් කර කර නම් ඉන්න එපා. ඔබ සිල්වත් වෙන්න, ಗುಣධර්ම පුරාණ, ධර්මයේ දියුණු කරන්න. එතකොට මේ බමුණා කියනවා අනේ ස්වාමීනි ඉතින් ඔබ වහන්සේලා නම් කියයි. අපිට දරුවන්ගේ වැඩ තියෙනවා, නෑයන්ගේ වැඩ තියෙනවා, අපිට ඥාතීන්ගේ වැඩ කටයුතු තියෙනවා, අපිට ඕන හොඳින් හරි නරකින් හරි සල්ලි තමයි කියන්නේ. ඒ නිසා අපි හොඳිනුත් හම්බ කරනවා, නරකිනුත් හම්බ කරනවා. ඔය ධර්මේ නම් අපිට දියුණු කරන්න අමාරුයි කිය. ඔය කතාවම කියා හිටියා මරණ මංචකයට වැටෙනකම්ම දානයක් දුන්නට ලොකු පිනක් කරගත්තේ නැහැ. මෙහෙම හිටපු බමුණා බොහොම දුරාචාර වැඩ ගොඩකට සම්බන්ධ වුණා. අන්තිමට මරණාසන්න වෙනකොට අපායගාමී නිමිති පහළ වුණා. බමුණා ඉක්මනට සේවකයෙකුට කතා කරලත් කියනවා අනේ ඔබ ඉක්මනට යන්න කිව්වා සාරිපුත්ත හාමුදුරුවෝ හොයාගෙන. උන්වහන්සේට ගිහින් වැඳලා කියන්න කිව්වා මේ වඳින්නේ ධනංජානි බ්‍රාහ්මණයා වෙනුවෙන් කියලා ඔබ මගේ වචනෙන් වඳින්න කිව්වා. ධනංජානිට බොහෝම අසාධ්‍යයි, අමාරුයි, අනේ මාව බලන්න එන්න කියලා සාරිපුත්ත හාමුදුරන්ගේ එක්කන් එන්නේ කිව්වා. ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේ එදා පිණ්ඩපාත ගිහිලා හවස් වරුවේ ගියා ධනංජානිගේ නිවසට. ඒ ගියාට පස්සේ දැන් හොඳටම අමාරුයි, උඩුබැලි අතට වැටිලා. අපායගාමී නිමිති පහළ වෙලා. ඉතින් සාරිපුත්ත හාමුදුරුවෝ ගිය ගමන් අහනවා කච්චිතේ කමනියන් ඔබට දරා ගන්න පුළුවන්ද? කච්චි යාපනියන් ඔබට ඉවසන්න පුළුවන්ද? කච්චි දුක්ඛා වේදනානෝ අභික්කමන්තිනෝ පටික්කමන්ති. ඔබේ දුක් වේදනා එන්නේ අඩු වෙනවද වැඩි වෙනවද? අපිට ලෙඩෙක් බලන්න ගියාම මොකද අහන්නේ? කොහොමද සනීපද? දැන් හොඳයිද? එක පාට ගිහිල්ලා අහනවා දැන් යන්න ලෑස්තිද කියලා. නෑනේ නේ. එතකොට ඒ විදිහට දැන් කොහොමද සනීපයිද කියලා ඇහුවා. කියනකොට මේ බමුණා කියනවා උපමා කීපයකින් කියනවා අනේ ස්වාමීනි මගේ ඔළුව වටේට කඹයක් වෙලලා කිටි කිටි ගාලා හිර කරනවා වගේ අදිමාත්‍ර වේදනාවක් හිස ඇතුලෙන් දැනෙනවා කියලා. තියුණු පිහියකින් මගේ හිස් මුදුන පලනවා වගේ මට තේරෙනවා කියලා. මස් කපන පිහියක් අරගෙන ඇවිල්ලා මගේ බඩ තීරු තීරු කපනවා වගේ කුස ඇතුලෙන් වේදනාවක් මතුවෙනවා කියලා. ඊළඟට කියනවා 4 දෙනෙක් මාව උස්සන් ගිහිල්ලා ගිනි අඟුරු වලකට දාලා පුච්චනවා වගේ ඇඟම දනවා කියලා. ඔන්න නිරේගාමී නිමිති පහළ වෙන හැටි මරණාසන්න වේදනාව. මම එක සිදුවීමක් කියන්නම් දැන් ඔය බුද්ධ කාලේ වනේ. මීට මාස කීපයකට කලින් ආවා රෝද පුටුවක් අරගෙන ආවා. මම රෝද පුටු එකතු කරා ආබාධිත අයට දෙන්න. මේ ආපු මං තැන කොහෙද කියලා කියන්නේ නැහැ. ඉතින් මේකෙන් අහගෙන ඉන්නත් පුළුවන්. හැබැයි ඒ අය කිව්වා අනේ හාමුදුරු බණට කියන්න හැබැයි නම ගම කියන්නේ නැතුව කියන්න කිව්වා. ඉතින් මේ අය ඇවිල්ලා රෝද පුටුව දීලා කිව්වා මේ හාමුදුරනේ තාත්තා නැති වුණා සති දෙකකට කලින්. තාත්තා වෙනුවෙන් තමයි කිව්වා රෝද පුටුව මේ පරිත්‍යාග කරන්න. ඉතින් මම කොලේ ඉල්ලගෙන හොඳට පින් දුන්නා. පින් දුන්නට පස්සේ ඒ දරුවෝ කියනවා අනේ හාමුදුරනේ ඒ වුණාට තාත්තා නම් පින් ගන්න තැනක නැතුව ඇති කිව්වා. ඉතින් මං ඇහුවා ඒ මොකද? හාමුදුරනේ මැරෙන්න සතියක් දෙකක් තියලා කෑ ගැහුවා කිව්වා අර දොරවල් වහපල්ලා ගින්දර එනවා මාව පිච්චෙනවෝ ගින්දර එනවා කියලා කෑ ගහනවා. දරුවෝ දොර වහනවා. ඇයි උඹලට පේන්නේ නැද්ද මේ ජනේලෙන් ගින්දර එනවා මාව පිච්චෙනවෝ කී කෑ ගහනවා. ඊට පස්සේ ජනෙල් වහනවා. ඊට පස්සේ රෑ තිස්සේ කෑ ගහන්න ගත්තා කිව්වා මට උල් වලින් අයින්නවා මාව කපනෝ මට උල් වලින් අයින්නවා මාව පුච්චනෝ කී රෑ තිස්සේ කෑ ගැහුවා. මෙහෙම කෑ ගහලා තමයි කිව්වා තාත්තා මැරුණේ. හැබැයි ওই විස්තරේ කියලා මේ දරුවෝ කියනවා අනේ හාමුදුරනේ අපේ තාත්තා අපි දන්න කාලෙකවත් ඉන්නකම් පිනක් කරපු මිනිස්සෙක් නෙමෙයි කිව්වා. ඔන්න ඇත්තම තාත්තාව. හැබැයි කිව්වා අපේ අම්මා නම් එහෙම නෑ. තාත්තගෙන් ගුටි කකා හරි සිල් ගන්න යනවා කිව්වා. බණ අහනවා. හැබැයි තාත්තා නම් කිසිම ධර්මයක් දියුණු කරගත්තේ නෑ කිව්වා. එතකොට බලන්නේ ඒකේ ප්‍රතිඵලයේ මරණාසන්න වෙලාවේ පහළ වුනේ නැද්ද? නිමිති පහළ වෙනවා. අපායගාමී නිමිති. මේ ධනංජානි කියන බමුණටත් අපායගාමී නිමිති පහළ වුණා. ඒ වෙලාවේ සාරිපුත්ත හාමුදුරුවෝ කියනවා බ්‍රාහ්මණය දැන් ඔබ මේ විදිහට කරන්න කිව්වා. අනේ ස්වාමීනි කියන දෙයක් කරන්නම් කිව්වා. දැන් බේරෙන්න එපා කොහේ හරි එල්ලෙන්න එපා. සාරිපුත්ත හාමුදුරුවෝ කියනවා ඔබ නිරේ ආදීනව සිහි කරන්න කිව්වා. නිරේ ගැන කලකිරෙන්න කිව්වා. නිරේ කියන්නේ දුක් සහිත තැනක්. නිරේ ආදීනව සිහි කර කරා තිරිසන් ලෝකේ ඊට වඩා හොඳයි කියලා තිරිසන් ලෝකේ හිත පිහිටවන්න කිව්වා. ඔන්න කරපු දේ.
නිරෙන් උඩට අරගෙන කොතනටද ගත්තේ? තිරිසන් අපායට. දිව්‍ය ලෝකෙට ගෙනියන්න බෑ නිරේ යන කෙනා. නිරේ ආදීනව සිහි කරන්න. නිරේ කියන්නේ දුක් සහිත තැනක්. නිරේ ගැන තියෙන මේ භයානක ස්වභාවය සිහි කරලා තිරිසන් ලෝකෙ මට හොඳයි කියලා හිත පිහිටවන්න කිව්වා ඉතින්. දැන් මෙහෙම උපදේශ දෙනකොට අර විදියට සිහි කරන්න වැඳගෙන ඉතින් කරුණු කියනකොට නිරෙන් හිත මිදුණා. තිරිසන් අපායේ හිත පිහිටියා. තිරිසන් ලෝකෙ හිත පිහිටනකොට දැනෙන්නේ බිය තැති ගැනීම. තිරිසන් අපායේ උපදින කෙනෙක්ගේ ලක්ෂණ තමයි මරණාසන්න කාලේ ලොකු බයකින් ඉන්නේ. වෙවුලනවා. එක පාරට උණ්ඩි වෙනවා, හැකිලෙනවා. ලොකු ඝන අන්ධකාරයක් එක්ක බයක් තැති ගැනීමක් හිතට එනවා. බලන්න ওই තිරිසන් සත්තු හරි බයෙන් ඉන්නේ. පොඩි සද්දයක් ආවද එක්ක ඇකිලෙනවා, දුවනවා, කොහේ හරි හැංගෙනවා. ඒ තිරිසන් ලෝකේ ස්වභාවය. ඊළඟට සාරිපුත්ත හාමුදුරුවෝ කියනවා දැන් තිරිසන් ලෝකෙ හිත පිහිටියට පස්සේ උන්වහන්සේ කියනවා බ්‍රාහ්මණය දැන් ඔබ මෙහෙම හිතන්න කියනවා. තිරිසන් ලෝකෙ කියන්නේ දුක් සහිතයි. තිරිසන් ලෝකෙ කියන්නේ බයෙන් තැති ගැනීමෙන් දුක් විඳින අපායක්. ඒ නිසා තිරිසන් ලෝකේ ආදීනව හිතලා ඊට වඩා මට හොඳයි පෙරේත ලෝකෙ කියලා ප්‍රේත ලෝකෙට හිත ගන්න කියනවා. අන්න එතනින් තව චුට්ටක් උඩට උස්සගත්තා. ඇයි කවුරු හරි දෙන පිනක් හරි අනුමෝදන් වෙලා ඉන්න පුළුවන් පෙරේතෙක් පින් ගන්න පෙරේතෙක් වුණොත්. අර තිරිසන් අපායෙන් ටික කරුණු කියලා ඔන්න പ്രേත ලෝකෙට හිතගෙන ආවා. പ്രേත ලෝකෙ හිත පිහිටෙව්වට පස්සේ සාරිපුත්ත හාමුදුරුවෝ කියනවා බ්‍රාහ්මණයේ දැන් ඔබ හිතන්න කීවා പ്രേත ලෝකෙ කියන්නේ දුක් සහිතයි. සෙම්සොටු ලේව කකා කොයි තරම්නම් പ്രേතයෝ දුක් විඳිනවද? ඒ නිසා പ്രേත ලෝකේ ආදීනව සිහි කරලා දැන් ඔබ මනුස්ස ලෝකෙ හිත පිහිටවන්න උත්සාහයක් ගන්න කියලා. එකපාරට මනුස්ස ලෝකෙ හිත පිහිටවන්න බෑ. සාරිපුත්ත හාමුදුරුවන්ට පිණ්ඩපාතේ යනකොට දීපු දානේ. ඒ දන් දීපු ඒවා සිහිපත් කරලා ඔබ ඒවා හිතට බලවත් කරගන්න කියලා උපදෙස් දුන්නා. ඒ ගැන සිහි කර හිතනකොට අන්න මනුස්ස ලෝකෙ හිත පිහිටියා. එතනට ගත්තට පස්සේ සාරිපුත්ත හාමුදුරුවෝ කියනවා බ්‍රාහ්මණය මනුස්ස ලෝකෙ කියන්නේ දුක් සහිතයි කියලා. දැන් මේ මනුස්ස ලෝකේ ඇවිල්ලා මැරෙන්න වැටෙනකම්ම දෙයක් කරගන්න බැරි වුණානේ. ඒ නිසා ඊට වඩා හොඳයි කිව්වා චාතුම් මහරජික දිව්‍ය ලෝකේ. හැබැයි දිව්‍ය ලෝකේ යන්න උපකාර වෙනවා කරුණු පහ. සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා. ඒවට කියනවා සීක බල. ඒවා තියෙන්න ඕනේ දිව්‍ය ලෝකේ යන්න. එතකොට මේ කරුණු පහ ඇති වෙන විදියට සාරිපුත්ත හාමුදුරුවෝ දහම් දිසුවා. වැඳගෙන ඒවා සිහි කර අහගෙන ඉන්නකොට ටික හිත වැඩුණා, බලවත් වුණා, දෙව්ලොව හිත පිහිටියා. සාරිපුත්ත හාමුදුරුවෝ එතනිනුත් චාතුම් මහරජිකෙන් යාම දිව්‍ය ලෝකෙට, යාමෙන් තුසිතෙට ඔය වගේ එකින් එක ඉහළට හිත පිහිටවනකොට අර ධර්ම දේශනාවටම හිත එකඟ වෙලා මේ බමුණගේ හිත සමාධිමත් වුණා. බලන්න මේ අපාය යන කර්මය හැදිච්ච කෙනා. හිත මරණ මංචකේ සමාධිගත වුණා. සමාධියත් එක්ක හිත පිහිටන්නේ බඹලව. සාරිපුත්ත හාමුදුරුවෝ හිතුවා ඉතින් බ්‍රහ්ම ලෝකේ යන්නනේ බමුණු කැමති. මහා බ්‍රහ්ම දෙවියන්ව තමයි බ්‍රාහ්මණ ආගමයයි අදහන්නේ. ඒ නිසා බඹලව යන එක මෙයාට හොඳයි කියලා සාරිපුත්ත හාමුදුරුවෝ මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්ඛා කියන සතර බ්‍රහ්ම විහරණ ගැන කියලා දීලා උන්වහන්සේ වැඩියා. මේ බමුණා ඒ ගැනම හිත මෛත්‍රියේම හිත පවත්වගෙන ඉඳලා ටික වෙලාවකින් එහෙම පණ ගියා. මැරුණා. දිව්‍ය ලෝකේ බඹලව පහළ වුණා, බ්‍රහ්ම දේවතාවෙක් වෙලා පහළ වුණා. දැන් සාරිපුත්ත හාමුදුරුවෝ එනවා ආරාමෙට. එනකොට බුදුරජාණන් වහන්සේ ගන්ධ කුටියේ ඉඳන් එළියට ඇවිල්ලා ඈත තියා සාරිපුත්ත හාමුදුරන්ගෙන් අහනවා ඇයි සාරිපුත්ත ධනංජානිව එතනින් නවත්තලා ආවේ කියලා ඇහුවා. එතකොට බුදුරජාණන් වහන්සේ ගන්ධ කුටියට වෙලා හිටියත් මේ සියල්ල උන්වහන්සේ දිවසින් බලාගෙන හිටියේ. බුදුරජාණන් වහන්සේට විතරක් තියෙන ඥානයක් තියෙනවා. ඉන්ද්‍රිය පරෝපරියත්ති ඥානෙ. කෙනෙකුගේ ධර්මාවබෝධ කිරීමේ කුසලතාවය ඉන්ද්‍රිය ධර්ම දකින්න පුළුවන් බුදු කෙනෙකුට විතරයි. බුදුරජාණන් වහන්සේ දැක්කා ධනංජානිට මාර්ගඵලයක් අවබෝධ කරන්නත් පින මතු කරගන්න පුළුවන්. හැබැයි සාරිපුත්ත හාමුදුරුවෝ ඒ දේ කරේ නැහැ. බ්‍රහ්ම ලෝකෙට විතරක් හිත පිහිටවලා ආවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අහනවා ඇයි සාරිපුත්ත ධනංජානි වෙතනින් නැවැත්තුවේ කියලා ඇහුවා. එතකොට බලන්න අපිට පේනවා අර ධනංජානි බමුණ මරණාසන්න වෙච්ච වෙලාවේ අපායට යන්න, නිරේට යන්න කර්මය හැදුනේ.
නමුත් නිරේ උපදින්න හිටපු කෙනා දැන් නිරේට ගියා නම් එදා සාරිපුත්ත හාමුදුරුවෝ මුණ නොගැහුණා නම් අදටත් නිරේ. එතකොට නිරේ වැටෙන්න හිටපු කෙනා සාරිපුත්ත මහරහතන් වහන්සේ වගේ කල්යාණ මිත්‍රයෙක් මරණ මංචකේ ළඟ ඉඳීම නිසා මොකද වුනේ? ධර්ම කරුණු කියලා ටික ටික හිත පිහිටවලා බ්‍රහ්ම ලෝකයට යනකම් අරගෙන ගියා. අන්න බලන්න මරණ මංචකේ කල්යාණ මිත්‍රයෙක් වෙන හැටි. එතකොට අපිට දැන් ওই ටිකෙන් අපිට තේරෙනවා මරණාසන්න කෙනෙකුට කල්යාණ මිත්‍රයෙක් වෙන්නේ කොහොමද? දැන් අපි බලමු මරණාසන්න කෙනාට හතුරෙක් වෙන්නේ කොහොමද? දැන් ඔය ටිකෙන්ම තේරෙනවානේ අද අපි කල්යාණ මිත්‍රයෙක් වෙනවද මරණාසන්න කෙනෙකුට අද අපි මේ හතුරෙක්ද වෙලා තියෙන්නේ කියලා තේරෙන්නේ නැද්ද? දැන් ඔබ හිතන්න මරණාසන්න කෙනෙක් කායික වේදනාවකින් අසරණ වෙනවා. සිහි කල්පනාව දුර්වල වෙන්නත් පුළුවන් මරණාසන්න වෙනකොට. බොහෝ දෙනෙකුට සිහිය දුර්වල වෙනකොට මැරිච්ච ඥාති ප්‍රේතයන් පේන්න ගන්න. මැරිච්ච පරම්පරාව ගැනම කියනවා. අතන ඉන්නවා මෙතන ඉන්නවා මැරිච්ච තාත්තා පේනවා ආච්චි පේනවා කී පරම්පරාවෙම නංගොත් කියනවා. ඊළඟට සමහරුන්ට අකුසල් සිහි වෙනවා. මම මේ වගේ පව්කම් කරා මේ වගේ වැරදි වැඩ කරා මේ වගේ අපරාධ කරා කියලා එක එක මතක් වෙනවා. ඊළඟ දේ තමයි පිය විප්පයෝග දුක. ඔය සියල්ල ඉදිරියේ මරණාසන්න කෙනෙක් අසරණ වෙච්ච වෙලාවේ ඒ කෙනාට ධර්මයේ සිහි කරලා සුගතියකට හිත පිහිටවන්න නැතුව අපි ඒ කෙනා වටේට වට වෙලා හූ තියන්න ගත්තොත් දාලා යන්නේ ඉපෝ කියාගෙන අපි අඬනවා කෑ ගහනවා හූ තියනවා අපි කොහොමද නැතුව ඉන්නේ කියලා ඇඟට පයින්නවා ඔළුවේ එල්ලෙනවා කකුල් වල එල්ලෙනවා කොණ්ඩේ කඩාගෙන පයින්නවා යකෙක් වගේ ඇඟට. ඒක කල්යාණ මිත්‍රේද හතුරෙද්ද? අවංකව හිතන්නකොනේ. එතකොට අර මරණාසන්න කෙනාට පුළුවන් ද ධර්මයක් සිහි කරගන්න? තමන් කරපු පිනක්වත් මරණ මංචකේ බලවත් වෙනවද? නෑ. අන්ත අසරණයි. එහෙම ඇඬුවා වැළපුණා කියලා ඉන්න පුළුවන්ද? හා මං යන්නේ නැතුව ඉන්නම් උඹලා කියන නිසා නතර වෙන්නම් කියලා ඉන්න පුළුවන්ද? එතකොට බලන්න කොච්චරනම් අසරණකමක්ද කියලා. ඒ නිසා මරණාසන්න කෙනෙක් වට කරගෙන අපි අඬනවා වැළපෙනවා හූ තියනවා කෑ ගහනවා කියන්නේ ඒක තමයි ඒ පුද්ගලයාට කරන ලොකුම හතුරුකම. ඒ නිසා පින්වතුනි ජීවිතේ කෙනෙක්ගේ ජීවිතේ තීරණාත්මක තැන තමයි මරණ මංචකය. එතන වැරදුනොත් මරණාසන්න මොහොත වැරදුනොත් අපි මොනවා කරත් වැඩක්. ඒ නිසා මරණාසන්න මොහොතේ හතුරෙක් නොවේ කල්යාණ මිත්‍රෙක් වෙන්න ඕන. අද වර්තමානයේ නම් අන්ත අසරණයි. බොහෝ දෙනෙක් ධර්මයේ දියුණු කරගන්නේ නැතුව මැරුණොත් අන්ත අසරණයි. මේ ළඟදි මම ලෙඩෙක් බලන්න ගිහිල්ලා මම ওই බණ කලින් බණ දෙකකටත් කීවා. අනේ ඒ අම්මා මම ගියේ වෙලේ ඉඳන් අනේ හාමුදුරනේ මට මැරෙන්න බෑ කියනවා. අනේ හාමුදුරනේ මාව බේරගන්න. අනේ හාමුදුරනේ මට බයයි කියලා. ඉතින් පුළුවන් ද බේරගන්න? මම කිව්වා අම්මේ අම්මත් මැරෙනවා මාත් මැරෙනවා මෙතන ඉන්න හැමෝම මැරෙනවා. රජවරු හිටියා සිටුවරු හිටියා අද පොළොව හාරලවත් හොයන්න තියනවද? ඒ නිසා අපි ඔක්කොම මැරෙනවා. ඒ ටික ඔක්කොම අහගෙන ඉඳලා ආයි කියනවා අනේ උනාට හාමුදුරනේ මට මැරෙන්න බෑ කියලා. එතකොට මොකද කරන්නේ? ඉතින් පිරිත් නූලක් බැඳලා එන්න වෙන මොනවා කරන්නද නේ? ඔන්න දැන් මේක මම පහුගිය දවස් දෙක තුනේ බණ දෙක තුනකට කීවා. පන්සල් වල මම බණට යනවනේ ධර්ම දේශනාවලට. ඒ ගියාම පොල්ගහවිල පැත්තේ පන්සලකදී මං හිතන්නේ හාමුදුරු නමක් මට කියනවා අනේ ඥානදීප අපේ මේ දායක සභාවේ හිටපු උපසභාපති මහත්තයා කි. මරණාසන්න වෙලා මම ඉස්පිරිතාලේ බලන්න ගිය වෙලේ උදේ හාමුදුරුවන්ගේ අතේ එල්ලිලා අඬනවලු අනේ හාමුදුරනේ මාව දාලා යන්න එපා මට බයයි කීවා. ඉතින් හාමුදුරුවෝ හිටියලු පැයක් විතර ඉඳලා දැන් නම් උපාසක මහත්තයා යන්න ඕනේ. අනේ යන්න එපා මට බයයි කියනවා. හාමුදුරුවෝ පැය දෙකක් හිටියලු. දැන් ඉඳලා පැය දෙකමාරක් විතර ඉඳලා කියලා දැන් නම් උපාසක මහත්තයා දැන් ගොඩක් වෙලා ගියා. මං ආයේ එන්න අනේ හාමුදුරනේ උනාට මාව දාලා යන්න එපා මට බයයි කිව්වා. එහෙම කියලා දැන් හාමුදුරුවෝ ඉතින් හිටියලු ඉඳලා දැන් උපාසක මහත්තයා දැන් නම් 11යි 25යි කීවා. දැන් දානෙට යන්න ඕන කියලා නැත්නම් මට දානෙ ටිකක් නැති වෙයි කියලා. අනේ හාමුදුරනේ අදවත් බැයිද කියලා ඒගොල්ලෝ දානෙ නැතුව ඉන්නේ.
ඔන්න තත්ත්වේ. එනකොට කෑ ගහලා ඇඬවලු පොඩි ළමෙක් වගේ දාලා යන්න එපා කියලා. එතකොට බලන්න මරණ මංචකේ කොච්චරනම් අසරණද කියලා හිතන්නනේ. අන්ත අසරණයි. එතකොට අපිට තේරෙනවා ජීවිතේ මරණාසන්න මොහොත කියන්නේ ජීවිතේ අන්ත අසරණ වෙන තැන. අපි ධර්මයේ දියුණු කරගෙන හිටියේ නැත්නම් මරණ මංචකේ කල්යාණ ළඟ ඉන්න කෙනෙකුටවත් බේරන්න බෑ. සමහර අය ඉන්නවා මරණාසන්න වෙනකොට ආයි දරුවෝ මතක නැහැ, කෑවද බීවද මතක නැහැ. මේ ළඟදී අම්මා කෙනෙක් කතා කරලා කියනවා ඒ අම්මා දැන් අසෝචි කරලා බිත්තියේ ගානවලු. දොරවල් වල ගානවලු. ගෙයි දොර වහගෙන ඉන්නවලු කෑම එක දීපු ගමන් හිමීට ඇතුළට අරගෙන දොර වහ ගන්නවලු. එතකොට කෑම එක ඇඳ ASCII තියා ගන්නවලු එළියට එන්නේ නැහැලු. දරුවෙකුට ඇතුළට එන්න දෙන්නේ නැහැලු කාමරේට. අර කෑම පිලුණු වෙච්ච ඒවා ඇඳේ තියාගෙන ඒව කනවලු. බලන්න මොන විකෘතියක්ද කියලානේ. එතකොට මේ දරුවෝ කතා කර කර කියනවා නේ හාමුදුරනේ කොහොමද අපි බේරගන්නේ? ඉතින් කොහොම බේරන්නද? දැන් සිහි කල්පනාව නැහැ. සිහිය නැති වෙන කම්ම ඉන්නවා බේරගන්න ක්‍රමය ගැන දැනගන්න. අපේ සිහි නුවණ තියෙන කොටයි අපි ධර්මයේ දියුණු කරගෙන සිහිය බලවත් කරගන්න ඕන. අපි ජීවත් වෙලා ඉන්න කාලේ සිහිය දියුණු කරගත්තේ නැත්නම් වයසට යනකොට සිහිය දුර්වලයි. සිහි මුලා වෙනවා. දැන් බලන්න අපේ කයේ ස්වභාවය. මොන බලවතෙක් වුණත් රජෙක් වුණත් වයසට යනකොට මොකද වෙන්නේ? ජරාවෙන් මිදෙන්න පුළුවන්ද? ව්‍යාධියෙන් මිදෙන්න පුළුවන්ද? ලෙඩ වෙනවා. කෙස් ටික පැහෙනවා. හම රැලි වැටෙනවා. ශරීරේ වයසට යන්න ජරා ජීර්ණ වෙනවා. ඒ වගේම තමයි හිත දියුණු කරපු නැති කෙනාගේ සිහිය වයසට යන්න දුර්වලයි. කෑවද බීවද මතක නැහැ. දරුවෝ අඳුරන්න බෑ. වයසට යන්න කල්පනා ශක්තිය නැති වෙනවා. හැබැයි ජීවත් වෙලා ඉන්න කාලේ භාවනාවක් හැටියට සිහිය වැඩුවා නම් සිහිය දියුණු වෙනවා. ඒකට තමයි සතර සතිපට්ඨානෙ තියෙන්නේ. සති කියන්නේ සිහියනේ. සිහිය දියුණු කරන භාවනාව. එතකොට මේ සතිපට්ඨානෙ වඩනකොට අපේ ජීවිතේ ඉන්ද්‍රියක් බවට සිහියපත් වෙනවා. ඒකට කියනවා සති ඉන්ද්‍රිය. ඉන්ද්‍රිය පහක් තියෙනවානේ සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. සති කියන්නේ සිහිය. මේ ඉන්ද්‍රියක් හැටියට සිහිය පිහිටලා තවත් භාවනා කරගෙන යනකොට සති බලය බවට පත් වෙනවා. ඒක බල ධර්මයක් වෙනවා. තවදුරටත් භාවනා වඩනකොට කෙනෙක්ගේ සිහිය නිවන් අවබෝධයට උපකාර වෙනවා. සති සම්බොජ්ජංගේ බවට පත් වෙනවා. නිවනට උපකාර වෙලා වැඩෙනවා. එතකොට මේ තරම් දියුණු කරන්න පුළුවන්. ඒකනේ ධර්මයේ සති ඉන්ද්‍රිය, ඊළඟට සති සම්බොජ්ජංගේ, සති බලය, සම්මා සතිය, කොච්චර සතිය ගැන විස්තර වෙනවා. මේ තරම් සිහිය දියුණු කරන්න පුළුවන්කම තියෙද්දී සිහි කල්පනාව දුර්වල වෙලා අන්ත අසරණ වෙලා සමහරු සත්තු වගේ තමන්ගේ අසූචි තමන් කාලා මැරෙන අය ඉන්නවා. එතකොට බලන්න මරණාසන්න වෙනකොට සිහි කල්පනාව නැති වුණොත් දරුවන්ටවත් වට වෙලා කියන්න පුළුවන් ද අම්මට මතකද අම්මා මේ වගේ පිනක් කරා කියලා. සිහිය තිබ්බොත් නේ ඒක මතක් කරගන්න පුළුවන්. ඒ නිසා සිහි නුවණ රැක ගන්න නම් අපේ ජීවිතේ එක්ක තරුණ කාලේ අපි මේක පටන් ගන්න ඕනේ. එක්ක මැදි වයසේ භාවනාවක යෙදෙන්න පටන් ගන්න ඕන. අඩු ගානේ සිහි කල්පනාව දුර්වල වෙන්න කලින් හරි මෛත්‍රී භාවනාවකින්වත් පටන් ගන්න. ජීවිතේ ඔබ ගිහි අය හැටියට මෛත්‍රිය, බුද්ධානුස්සතිය වගේ බොහෝම තමන්ගේ ජීවිතේට හොඳ සැපයක්, සහනයක්, ලොකු සාන්ත බවක් ඇති කරන භාවනාවල් තියෙනවා. එවැනි භාවනාවක්වත් ජීවිතේ එදිනෙදා පුරුදු කරගන්න. එහෙම නැත්නම් වයසට යනකොට අන්ත අසරණ අපි අත්දකිනවා. අපි මේවා බනට කියපුවාම තව තව සිදුවීම් අපිට ගලාගෙන එනවා. හරිම පුදුම සිදුවීම් තියෙන. ඒ නිසා පින්වතුනි මරණාසන්න ඥාතීන් සමහර දෙමව්පියෝ මැරෙන හැටි දැන් සමහරු පහුගිය සතිය දෙකේම මට කරදරේ ඒත් ඒ අම්මා කෙනෙක් ගැන කියලා ඒ අම්මා මස් ඉල්ලනවා, ලේ ඉල්ලනවා. දරුවෝ වතුර එක දෙන්නේ රතු වල ගෙඩියක් මෙරිකල වතුර එක දෙන්නේ. එතකොට අහනවා මොනවද ඔය කියලා අහනවා. අම්මේ මේ වතුර කීවොත් බොන්නේ නැහැ විසි කරන. මේ ලේ කියන්නේ. එතකොට වීදුරු මෙහෙට දීපන් කියලා වීදුරුව ඉල්ලගෙන අත් දෙකෙන් බීගෙන යනවලු එක උගුරට. බීලා තොල් දෙකත් ලෙව කාලා හයියෙන් hina වෙනවා. එතකොට බලන්න පේනව නේද දැන් මේ වයසට ගිහිල්ලා හිටියත් දරුණු අමනුෂ්‍යයන්ට ගොදුරු වෙලා. පිරිත් දාන්න බෑ කිව්වා ගෙදර පිරිත් දාපු එලේ ඉඳන් හොු තියනවලු. ඕක වහපිය මාව පිච්චෙනවා මාව දනවෝ කී ගෙදර කෑ ගහනවලු පිරිත් දාපුවා.
මේ දරුවෝ සැරෙන් සැරේ කතා කර කර මගෙන් අහනවා අනේ හාමුදුරනේ මෙහෙම ඉඳලා මැරුණොත් අපිට මොකක් වෙයිද? දැන් මැරිලා නැහැ. දැම්ම දරුවෝ බය වෙලා මෙහෙම ඉඳලා මැරුණොත් අපිට මොකක් වෙයිද? අපිත් ඉඳලා ඉවරයි කියලා දැම්ම දරුවෝ බයයි. එතකොට බලන්න කොච්චරනම් අවාසනාවන්ත තත්ත්වයක්. ඒ නිසා ඔය වගේ අන්ත අසරණ තත්ත්වවලටපත් වෙන්නේ ජීවිතේ ධර්මයක් නැතුව ජීවත් වීම තුළ. ඒ නිසා පින්වතුනි මේ ලැබෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න. දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මය. මීට අවුරුදු 10කට 15කට කලින් හිතන් මේ රටේ බණක් ඇහුනේ අර රජයේ ගුවන් විදුලියක විතරනේ. ඒකටත් පොයේට විතරනේ බණ ගියේ. ඊට පස්සේ බදාදට බණ ගියා, ඉරිදට බණ ගියා. අද එහෙම නෙමෙයි. අද පැය 24ම බණ යන නාලිකා තියෙනවා. දැන් බුද්දිස් channel එකේ පැය 24ම බණ. ගුවන් විදුලියකුත් තියෙනවා. එතකොට ඕඩ තරම් දැන් FM නාලිකා ගත්තත් හැම එකම ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා පොයේ දවසට බලන්නකො. රූපවාහිනියක් කොහෙට කැරකුවත් බණක් නේ. අද රටේ විශාල වශයෙන් ධර්මයේ ඇහෙන කාලයක්. අපරාධ පැත්ත වෙනම යනවා. පවුකාරයෝ වෙනම අපායට යන මාර්ගය හදාගෙන වෙනම මෘග සංඥා පහළ වෙච්ච කොටසක් ඉන්නවා. හැබැයි ධර්මීය දියුණු කරගෙන යන ධර්මයේ හැසිරෙන ඒ වගේම කොටසකුත් ඒ පැත්තෙනුත් ඉන්නවා. ඒ නිසා ධර්මයේ දියුණු කරන කෙනාට ධර්මයේ දියුණු කරගන්න හොඳම කාලයක් අද මේ ඔබට ලැබිලා තියෙනවා. ඒ නිසා මේකෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න ජීවත් වෙන ක්‍රමේ වෙනස් කරන්න. ඔය යන රටාවටම අපේ අම්මා ජීවත් වෙච්ච විදියට, අපේ ආච්චිලා හිටපු විදියට, අපේ ඥාතීන් ජීවත් වෙච්ච ක්‍රමවේදයටම හිටියොත් නම් ඒ අය ගිය තැන් වලටම තමයි යන්න වෙන්නේ. අවංකව හිතන්නකෝ. නිකන් අපි අවංකව හදවතට එකගව හිතුවොත් අපේ මැරිච්ච අම්මා, මැරිච්ච ආච්චි, මැරිච්ච සීයා, මැරිච්ච මාමලා, බාප්පලා එක එක්කිනා ගැන හිතාගෙන යන්නකෝ. කොහේ කියලාද දන්නේ? හදවතින්ම හිතන්න. ඒ අය ඒකාන්තයෙන්ම සුගතියේමයි කියලා අපිට විශ්වාසයක් තියනවද? නෑනේ. අපේ අම්මා මැරුණා තුසිත දිව්‍ය ලෝකයේ ඇති. අපේ තාත්තා නැති වුණා චාතුම් මහරජික දෙව්ලොව ඇති. නැති වෙච්ච විල්බර්ට් අයියා තවුතිසා දෙව්ලොවත් ඇත්තේ. කොහොමද ගෙවල් වල කතා වෙන්නේ? එතකොට බලන්න අවංකව අපේ හිත දන්නවනේ. එතකොට අපිත් ඒ විදිහටම නම් ජීවත් වෙන්නේ. ඔය කාලා බීලා කීයක් හරි හම්බ කරගෙන ওই රූපවාහිනියක් බලනවා. මොකක් හරි පවුලේ විස්තරයක් හරි ගමේ විස්තරයක් හරි රටේ කුණු ගොඩක් හරි කතා වෙනවා, රණ්ඩු වෙනවා, ආයි හිතවත් වෙනවා. ඉඳලා හිටලා බණක් අහනවා. එදා කාලා බීලා නිදාගත්ත උදේ නැගිට ඔය වගේම නම් අපි මේ යන්නේ. අපිටත් අර ඥාතීන්ටත් වෙච්ච ඉරණමම ඉදිරියට වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ජීවත් වෙන ක්‍රමේ වෙනස් කරන්න. පුළුවන් තරම් ධර්මය අහන්න පුරුදු වෙන්න. උදේ ඉඳන් හවස වෙනකන් ගෙදර වැඩ කරන්න, දරුවන්ගේ වැඩ කරන්න, යුතුයකම් කරන්න, ඒ සියල්ලත් එක්ක අනවශ්‍ය දේවල් ඔය ටෙලිනාට්‍ය, රටේ කුණු ගොඩවල්, චිත්‍රපටි ඔක්කොගෙම අයින් වෙලා උදේ ඉඳන් හවස වෙනකන් බණ අහන්න පුරුදු වෙන්න. කාලයක් යනකොට Taman දන්නේම නැහැ හොඳ දහම් දැනුමක් Tamanට ගොඩ නැගිලා. අන්න එහෙම ධර්මයේ ගැන දැනුවත් වෙනකොට ටික ජීවිතේ ධර්මයට අනුව හිමීට Taman දන්නේම නැහැ ධර්මානුකූලව හැඩගැහිලා. අන්න ඒ නිසා ධර්මයට අනුව ජීවිතේ හැඩගස්ස ගන්න සුගතිය යන්න නම් මෙන්න මේ කරුණු පහ පුරුදු කරගන්න. තුනුරුවන් ගැන සද්ධාව දවස ගානේ දියුණු කරගන්න. සීලේ පිරිසිදුව තියාගන්න. දවස ගානේ Taman දිහා බල ශික්ෂාපද ටික රැක ගන්න. සුත දහම් දැනුම. ත්‍යාග සම්පත්තිය කියන්නේ Tamanගේ ශක්ති පමණින් පුළුවන් තරම් පින්කම් කර පින් දහම් රැස් කරන්න. ජීවිතයේ අනිත්‍ය ගැන මෙනෙහි කරමින් ධර්මයක් ගැඹුරු දෙයක් හිතන්න. ගැඹුරු විදර්ශනාවක් මෙනෙහි කරන්න. ඒ තුල තමයි ප්‍රඥාව වැඩෙන්නේ. ඔය කරුණු පහ දියුණු කරගන්නවා නම් ඔබට සුගතිගාමී වෙන මාර්ගයකට ඇතුල් වෙලා මේ නිවන් මගට පැමිණෙන්න පුළුවන්. එහෙමනම් ඔබ හැමදෙනාම දැඩි අදිෂ්ඨානයක් ඇති කරගන්න. මේ ලැබිච්ච දුර්ලභ මනුස්ස ජීවිතය අවසන් වෙන්න කලින් මමත් අප්‍රමාදීව ධර්මයේම දියුණු කරලා ධර්මයේම අවබෝධ කරගන්න කෙනෙක් බවට පත් වෙනවා කියන අදිෂ්ඨානය ඇති කරගන්න. දිනපතා වටිනා වීඩියෝ නැරඹීමට අප channel subscribe කර බෙල් අකුණ ක්ලික් කරන්න. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.